නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පොන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සදහෙති කාරුණික සත්පුරුෂ පින්වත්නි, ඌව ගුවන් විදුලි ඔස්සේ විකාශනය වන මෙම උතුම් නිවන් මඟ සද්ධර්ම දේශනාවේ අද පින්බර දායකත්වයේ දරන්නේ බණ්ඩාරවැල කිරිඔරුව වෙළඳ සැලෙහි මැණිකේ රාමනායක මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් 2021 ජූනි 25 වෙනි දිනට අප අතරින් වියෝවී මාසක කාලයක් සම්පූර්ණ වන ආයුර්වේද වෛද්‍ය ආර්.එම්. ජිනදාස ස්වාමි පුත්‍රයාට පියතුමාට පින් දීම අරමුණු කරගෙන දුව පුතා සහ භාර්යාව විසින් මෙම උතුම් පින්කම සිද්ධ කරනවා. පින්කම අවසානයේදී විස්තරාත්මක වශයෙන් මේ අයට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහට මේ ඔබ පින්වතුනි සිදු කරගන්නේ මේ ලෝකයේ තියෙන උදාරතම දානමය පින්කම. දානයන් අතර අග්‍ර දානය හැටියට බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ ධර්ම දානමය පින්කම. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුදු වදන ඔබ අනන්තවත් අහලා තියෙනවා. ඒ අතර මෙවැනි වූ ලෝකයේ නන්දෙස සිට ධර්මය අහන්න සැලැස්සෙන විදිහකට ධර්ම දේශනාවක් සඳහා අනුග්‍රහය දැක්වීම අර කීව පින්කම තව තවත් සුවිශාල ගුණයකින් ආනිසංස වැඩිවීමට හේතුවක්. මේ සදහම් දේශනාව ලංකාව විතරක් නෙමෙයි ලෝකේ විවිධ තැන්වල ඉඳලා ධර්ම ශ්‍රවණ අභිලාෂී ධර්මය අහන්න කැමැති පින්නතුන් ශ්‍රවණය කරලා ඔවුන්ගේ සිත් සුවපත් කරගන්න. ඉතින් මේ සියලු යහපත් අවස්ථාවන් තුලින් ලැබෙන කුසලය ඔබට බොහෝම අනර්ග කුසල සම්පත්තියක්. ඒ විශ්වාසයේ හිතේ තබාගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබ ඊටාම සදැහැතිව, ඊටාම කල්පනාකාරීව, ඊටාම සිහිනුවණින් යුක්තව ශ්‍රවණය කිරීමයි ඊටාමත් වැදගත් වේ. ධර්ම දේශනාව සඳහා දේශනා කරන්නට යෙදුණු ධර්ම පාඨය ඔබට ඊටාමත් හොඳින් අහලා පුරුදු ගාථාවක්. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. බුදුරජාණන් වහන්සේලාගේ මූලිකම ප්‍රධානම ඉගැන්වීම මේ ගාථා ධර්මයේ උගන්වන ඉගැන්වීම කියලයි කියන්නේ. විවිධ දේශනාවන් විවිධ අවස්ථානුරූපව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ සියලු දේශනාවන් වල මේ තේමා තුන තමයි තියෙන්නේ. එකක් තමයි සබ්බ පාපස්ස අකරණං. සියලු ආකාරයෙන් පව් වන, වැරදි වැඩ වන, අකුසල කර්ම වන, දුක් පිනිස පවතින ක්‍රියාකාරකම් සියලු ජනී ජනයා නොකළ යුතුයි.
ඒවා කිරීමෙන් මහත් දුකකටමයි ඔබට පින්වතුනි පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒක ලාංකිකද, සිංහලද, දෙමළද, මුස්ලිම්ද, කොයි රටේ කොයි දේශයේද, සතෙක්ද, මිනිසෙක්ද, දෙවියෙක්ද කියලා අදාළ නැහැ. සියලු ජීවීන්ට පව් කළොත් මොකක් වෙනවද? දුක් විඳින්න සිද්ධ වෙනවා. කුසලස්ස උපසම්පදා. ඊළඟට බුදුහාර දෙන උපදේශය තමයි කුසලයන් සිද්ධ කරගන්න. පින්නටත් වඩා ඉහළ පුණ්‍ය ශක්තියක්, බලගතු භාවයක්, සැප පිණිස පවතින ශක්තියක් තියෙන පින්වලම තව සංවර්ධිත අවස්ථාවක් වගේ තමයි කුසලය කියන එක හඳුන්වන්නේ. ඒ කියන්නේ කරන ඕනම පිනක් විතරක් වෙන්න කරන්නත් පුළුවන්. පිනකුත් කුසලයකුත් වෙන්න කරන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ පින්වත් ඔබ ඒ කරන හොඳ යහපත් වූ උතුම් සැපවත් භාවය අත්පත් කර දෙන්නා වූ කරන ක්‍රියාව කරන්නේ මොන අරමුණින්ද කියන එක අනුව. තමන් මොනවා හෝ බලාපොරොත්තුවෙන් ලෞකික වූ දේවල් බලාපොරොත්තුවෙන් පින්කම් කළොත් ඒ ඉලක්කය තුල අරමුණ තුල ස්ට්‍රෙස් වෙන්නේ පින් විතරයි. එය සැප පිණිස පවතිනවා. ඒ යම්තාක් දුරට මෙලොව ජීවිතේ විවිධ සුව සම්පත් ගෙන දීම සඳහා අවශ්‍ය සම්පත් සහ පරිසර පුද්ගල භාවයන් ඒවට අදාළ විවිධ ශක්තියින් සම්පාදනය කරන්න බොහොම ප්‍රමාණවත්. හැබැයි කුසලයක් කියන එක ඒකේ තියෙන්නේ සංසාර දුකින් අත මිදීම සඳහා ඔබ සිදු කරන දක්ෂතා පුහුණු කිරීමක්. සංසාර දුකෙන් අත මිදීමට ගන්න සෑම උත්සාහයකම මතක තියාගන්න පිනකුත් සිද්ධ වෙනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දාන, සීල, භාවනානේ. මේ තුනම සසර දුකෙන් මිදෙන්නට නිවන් දකින ගමන් මාර්ගයේ තියෙන තුනක්. හැබැයි ඒක කරන අරමුණ වෙනස්. ලෞකික සැප සම්පත් ඉලක්ක කරගෙන කළොත් පින් විතරයි. ලෝකෝත්තර සුවය සඳහා ඔබේ සිත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පුහුණුව, ශක්තිය, ඒකට අදාළ කල්යාණ මිත්‍රයෝ, ඒකට අදාළ ශ්‍රී සද්ධර්මය, අනිකුත් කායික මානසික ශක්තියින් අපේක්ෂාවෙන් ඔබ කුසල ධර්මයක් සිද්ධ කළොත් ඒක පින්නතුනි නිවනට ඔබ සිදු කරගත්තා වූ පුහුණුවකුත් වෙනවා. කියන්නේ දානයක් දෙන්න පුළුවන් ඔබට වස්තු බලාගෙන. වස්තු අපේක්ෂාවෙන්. ඒ වගේම දානයක් දෙන්න පුළුවන් සිතුවිලි වලින් ලෝභය ප්‍රහීන කිරීම, පුහුණු වීම කියන අභ්‍යාසයේ මම නිරත වෙමි කියන අදහසින් සහ සැබෑමම ප්‍රායෝගිකත්වයෙන්. මගේ හිතේ තියෙන ලෝභය, මගේ හිතේ තියෙන මාන්නය, මට තරහ යන ගතිය, මං අතින් පව් සිදු වෙන එක, මං අතින් යම් විදිහකින් මොනම හෝ ක්ලේශ ධර්මයක් සිදු වෙන එක වලගා ගන්නට මා සිදු කරන පුහුණු අභ්‍යාසයක් හැටියටත් දානෙ දෙන්න පුළුවන්. එතකොට දානය පාරමිතාවක් වෙනවා. එතකොට දානය කුසල ධර්මයක් වෙනවා. මේ විදිහටම සීලය පිනටත් බලපානවා. හැබැයි සීලේ නිවනට අවශ්‍ය ශක්තියින් සම්පාදනය කිරීම සඳහා කළොත් ඒක කුසලයකුත් වෙනවා. බුදුහාමුදුරුවෝ වඩිපුරම ඔබට කරන්නට කියලා අවවාද කරලා තියෙන්නේ මොකක්ද? කුසලස්ස උපසම්පදාය කියන්නේ පිනේ උපරිම හොඳ එක. කරන හොඳ වැඩවල උපරිම හොඳ එක තමයි කුසලය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය මට්ටමක යහපත් ඒවා තමයි එතකොට පින්. ඒවා තුළ යහපතක් ලෝකයට වෙනවා, ඔබට වෙනවා. හැබැයි අරමුණු වල ලෝකයේ පිළිබඳ තේරුම් ගැනීමේ දුර්වලතා නිසා ලෞකික සැප සම්පත්, වස්තු සම්භාරයන්, විවිධ දේවල් අපි අතින් හිතෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට ඒකට වස්තු පුද්ගල සංඥා ලැබෙනවා, වස්තු පුද්ගල සුඛ ලැබෙන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික සුඛයට ලොකු පිළිසරණක් වෙන්නේ නැති වෙනවා. හැබැයි කුසල ධර්මයක් කළොත් ඒකෙන් ඔබ දුකෙන් මිදින මග සඳහා යම් ලොකු ශක්ති සම්පාදනයක් පුහුණු වීම සිද්ධ කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි සචිත්ත පරියෝදපණං.
ස්වකීය සිත තම තමන්ගේ හිත් ඊටාම හොඳට හික්මවා ගැනීම. දමනය කර ගැනීම. බුදුහාමුදුරුවෝ බණ කියන්නේ මේ ඉලක්ක තුනෙන් කවර හෝ ඉලක්කයක් ඉටු කිරීම. එක්කම ඉලක්ක තුනම ඉටු කිරීම සඳහා ඔබගේ මනස ඔබගේ සිත ශක්තිමත් කිරීමට නැත්නම් ඒ ගුණවල ඔබ පිහිටීමට. මොනවද ඒ තුන? එකක් තමයි නරක වැඩ ලෝකයට හොඳ නැති ඔබට අයහපත සිදුවෙන ජීවිතයේ දුක්බර අත්දැකීම් ලැබෙන්න පුළුවන්. අන්නේ ක්‍රියාකාරකම් නොකර ඉන්න කියන පෙළඹවීම සිද්ධ කරනවා. බුදුහාරංගේ එක ප්‍රධාන ඉල්ලීමක් ඒක. දැන් දරුවන් සකස් කරන්න බෞද්ධ ධර්මයට අනුව කිසි වරදක් නැහැ. හැබැයි සකස් කරන දරුවා කොහොම වෙන්න ඕනද කියලා බුදුහාමුදුරුවන්ට තියෙනවා තක්සේරු කරණය. දෙමව්පියන්ගේ යුතුයකම් වල තියෙන පළවෙනි දෙක තමයි පාපා නිවාරෙන්ති. දරුවා පව් කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. කල්යාණේ නිවේසෙන්ති. හොඳ දේවල් කරන්නට හිතෙන විදිහේ චරිතයක් වෙන්න ඕන. සිප්පං උග්ගාහපෙන්ති. මේ හිත බොහොම දියුණු කරගෙන තමන්ගේ අතේ හැකියාවන් තියෙන තමන්ගේ ඥාණයට හම්බ කරන්න පුළුවන්. ඒ වගේ ඊටා ගුණයහපත් මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙනම් ඔබ ඔබේ දරුවන් පින්වතුන් කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. මතක තියාගන්න ධන දාන්නයෙන් බලයෙන් සහතික වලින් ළමයි පොහොසත් කරන්න දඟලන හැම දෙමව්පියෙකුටම අවසාන කාලේ ගොඩාක් දුක් විඳින්න වෙනවා. හැබැයි ගුණ යහපත්කම් වලින් දරුවන් පොහොසත් කරන්න උත්සාහ කරන දෙමව්පියන්ට එහෙම වෙන්නේ නැහැ. ඒ ගුණ යහපත්කම් වලින් පොහොසත් දරුවාගේ ධනයනුත් පොහොසත් වෙන්න එයාගේ අනිකුත් ජීවිතයේ අවශ්‍යතාවයන්ගෙනුත් එයා පොහොසත් වෙන්නත් ශක්තිය හම්බ වෙනවා. ඒ පොහොසත්භාවය තේන දරුවෙක් බිහි කරන අම්මෙක්ට කවදාවත් පාරේ හිඟා ගන්න වෙන්නේ නැහැ. එයාට වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා දුක් විඳින්න වෙන්නේ නැහැ. ඉන්න තැනක් නැහැ, කන්න දෙයක් නැහැ කියලා කොහේ හෝ ගිහින් අඬන්න වැළපෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ ඔබ කරන්නේ කවර කාර්යයක්ද ඒ සඳහා අවස්ථාව තියෙනවා. හැබැයි ඒකට බුදුන් වහන්සේගේ නිර්ණායක තියෙනවා. මුදල් ඉපයීම පිළිබඳ බුදුදහම තුළ කිසිම දෝෂාරෝපණයක් නැහැ. ඒ මුදල් ඉපයනකොට කොච්චර විශාල ධනස්කන්ධයක් ඔබ උපයනවාද කියන එක පිළිබඳව බුදුදහමේ දෝෂාරෝපණයක් නැහැ. බුදුහාරන්ගේ කාලේ තමයි හිටියේ විසාකා සිටු දේවිය. අනාථපිණ්ඩික සිටුවරයා තවත් විශාල ධනස්කන්ධයන් තිබුණු ව්‍යාපාරිකයෝ. ධනෙ ඉපීම පිළිබඳ බුද්ධ දේශනාවේ උපදෙස් දීලා තියෙන්නේ. හිඟා කකා හිටපු කෙනෙක්ට සිටුවරයෙක් වෙන්න බණ කියලා තියෙන බුදුහාමුදුරුවෝ. නේ? ඒ සිටුවරයා එතකොට ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා මහා ධන කුවේරයෙක් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. බුදුදහම ඒකට කිසිසේත්ම විරුද්ධ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා උපයන ධනය ධාර්මික විය යුතුයි. ධන ඉපීමේදී ඉපීම පිළිබඳ කිසිම වරදක් සිදු වෙන්න බෑ. ඔබ ඕන ව්‍යාපාරයක් කළ හැකි නොකළ යුතු ව්‍යාපාර පහක් හැර මස් මාංශ වෙළඳාම, අවියායුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, වහල් වෙළඳාම වාගේ මේ නොකළ සමාජයට හොඳක් එකකින් වෙන්නේ නැහැ. ලෝකයට එකකින් හොඳක් වෙන්නේ නැහැ. ඔබට එකකින් සතුටක් ලබන්නත් බෑ. එහෙම ක්‍රමවලට බුදුහාමුදුරු මුදල් උපයන්න එපා කියන. මේක ඔබ මොන ශේෂ්ත්‍රයේ කටයුතු කළත් ඔබේ වගකීම ඔබ නිසි පරිදි පින්නතුනි ඉටු නොකර ඔබ මුදල් ලබා ගත්තොත් ඒකට ධාර්මික ධනය කියලා කියන්නේ. ඒක මිච්ඡා ආජීවයට හේතු වෙනවා. ආජීවය අපිරිසුදු ජීවිතේ දුකගෙන දෙන්නට අවශ්‍ය පසුබිම් හැදෙනවා. ඔබ දැක්කා මේ අතීතේ සමහරු මහා ධනවතුන් වෙලා හිටියා නොමනා ක්‍රියා කරලා. අපි තුමද්ද්‍රව්‍ය, පාතාල, හොරකම් මේවා බලන්න ඒ කොහොමද මැරෙන්නේ? කොහොමද ඒ කට්ටියගේ ජීවිතයේ අවසාන කාලේ ගෙවි යන්නේ? ලොකු ගෙයක් තියෙන්න පුළුවන්. ලොකු වාහනයක් තියෙන්න පුළුවන්. වාහන වලට, ගෙවල් වලට ආස නිසා ඔයාලා ඒව තියෙන කට්ටිය ඉන්නේ සැපෙන් කියලා පිටේ ඉඳලා හිතන්නත් පුළුවන්. හැබැයි ඒ කට්ටියගේ ඇතුළ කොච්චර දැවෙනවද? ඇතුළ කොච්චර පිච්චෙනවද?
ඇතුළ කොච්චර වේදනාවෙන් ඉන්න ඇද්ද කියලා ඔවුන්ගේ ජීවිතවල ඔවුන් කරන ලද පාපෝච්චාරණයන් වලින් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට ඔවුන් මැරෙන්නේ සමහරට වෙඩි කාලා. ඔවුන් සමහර විට මැරෙන්නේ කාගෙන් හරි ගුටි කාලා. සමහර විට ඔවුන්ට අසනීප වුණොත් ඔවුන් ඉතාම දුක්බර ලෙස ජීවිතය ගත කරලා කවුරුත් උදව් කරන්න නැතුව වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැතුව එහෙම තමයි එයා මිය යන්නේ නේ. මොකද හේතුව? එයා අධාර්මික ධනයත් එක්ක මේ කෙටි කාලීන සුවයක් පෙන්눔 කළාට ආධ්‍යාත්මිකව හිත ඇතුලෙන් ඒ සුවය ඇත්තටම බුද්ධ විඳින්න පුළුවන් කමක් නැහැ. ඇයි? ධර්මයේ කතා කරන්නේ අනන සුඛය කියලා සැපක් තියෙනවා. ඒක ණය නොවුනම එකක්. නේද? අනවජ්‍ය සුඛය කියලා සැපක් තියෙනවා. ඒක වැරදි නොකරම එන සැපක්. භෝග සුඛය, අත්ති සුඛය සැප වෙන්නේ ඔය දෙකක් තියෙනවනම් විතරලු. මොනවද? වස්තු තිබුණට, Tamanට ඕන දේවල් තිබුණට, Tamanට ඒක ලැබුණේ කොහොමද? කාගේවත් කරදර කරේ නැද්ද? කාගෙන්වත් කඩා වඩා ගත්තේ නැද්ද? කවුරුත් මං මේ කනකොට ඒ වෙනුවෙන් කවුරු හරි බඩගින්න හිටියානම් මම මගේ ගෙදර ඉන්නකොට කාට හරි පාරට වැටෙන්න වුණා නම් මං හින්දා නේ කවදාවත් මගේ හිතට සැනසීමක් එන්න විදිහක් නැහැනේ. මොකද මං ඒ කතාව අනියමෙන් හෝ දන්නවනේ. ඒ නිසා පව් කිරීම පිනතුනි කොයි විදිහකින්වත් සතුටට හේතු වෙන්නේ නැහැ. ඒක මේ පොඩි කාලයක් සැපයි වගේ සතුටුයි වගේ ඔබ රැවටී සිටියත් මොන ධන දාන්නේ බලය මේව මොනතරම් උපයා තිබුණත් ඔබට කලකම් පළ දෙනවමයි. ඒකෙන් අපිට බේරෙන්න බෑ. ඔබ කියවලා ඇති සමහර විට ලංකාවේ හිටපු විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් මහාචාර්යවරයෙක් සිදු කරපු තියෙනවා මෙලවදීම විපාක දෙන්න කර්ම කියලා පොඩි පොතක්. ඒක තියෙනවා ජීවිත සිදුවීම් ඒ පුද්ගලයන්ගේ ජීවිත වෘත්තියත් එක්ක මැරුණ විදිහ. අන්තිම වසර 5-10 ඔවුන් අත්විඳීම් පර්යේෂණාත්මක සත්‍ය තොරතුරු වලින් වාර්තා කරලා. ඒ කියන්නේ අපි හිතමු කුකුළු මරවලා ජීවත් වෙච්ච කෙනෙක්. එයා කොහොමද මැරුණේ? කොච්චර කාලයක් දුක් විඳ හිටියද? මේ වගේ තොරතුරු ගොඩක් තියෙනවා. ඒක චරිත සිද්ධි ගම් නම් එක්ක තියෙනවා. මොකද පර්යේෂණ වාර්තාවක් නේ. එතන මේ පොත්වල තියෙන මේ පොතේ තියෙන දේ අනුව අපිට පේන දේ තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය සත්‍යයි. ඒකේ තියෙනවා කතා 3-4ක්. එක්කෙනෙක් ඉන්නවා එයා මේ ගවයා මරපු ගමන් ගවයාගේ දිව කපලා එයා එකෙන් බයිට් හදලා ඒවා එක්ක බොනවලු. මෙයා ජීවිත කාලෙම ගව ඝාතකෙක්. එයා ඒ වගේ දිවත් එක්ක දිව කන්නලු හරිම ආසයි. එයා මිය යන්නේ දිවේ සහ උගුරේ ඉතාම දරුණු පිළිකාවක් හැදිලා කන්න බැරුව මාස ගාණක් ඉඳලා කතා කරනකොට කහිනකොට කටින් ලේන විදිහට මේ උගුරේ පැසවලා ඒවා ඉතාම විස වෙලා අවසානට උගුරට පණුව ගහලා මේ සිදුවීම සත්‍ය සිදුවීමක්. ඒ මොකද අර කරන ලද පාපය කර්ම විපාක විදිහට එයාටම බලපාලා මේ ජීවිතේදී අනන්ත අපරිමාණ කතාපුවක් තියෙනවා අතීතයේත් එහෙම වෙච්ච. මේක මේ අවුරුදු 50ක 100ක ඉතිහාස අධ්‍යයනයක් නේ. ඒක එක්කෙනෙක් ඉන්නවා එයා හරකා ඌරා මරන්නේ ඔළුවට කුළු ගෙඩියකින් ගහලා. එතන මෙයාගේ මරණය හදිසි මරණයක් වෙන්නේ. මොකක්ද වෙන්නේ? මෙයාගේ ගෙදරට හොරු පනිනවා හොරකම් කරන්න ගෙදර. එතකොට මෙයාට ඇහැරෙනවා. ඇහැරිලා මෙයා කුළු ගෙඩිය අරගෙන යනවා හොරුන්ට ගහන්න. හොරුන් එක්ක රණ්ඩුවක් යනවා. මෙයා අතින් මේක ගිලිහෙනවා. හොරු මේක අහුලගෙන මෙයාගේ ඔළුවට ගහනවා. අර චොන්දසූකරේ ඌරෝ මරපු කෙනා ඌරෝ කෑ ගහන විදිහටම කෑග ගහ දුක් විඳලා මැරෙච්ච එකයි දැන් මේ සිද්ධිය සමානයිනේ. මේ අවුරුදු 50ක 100ක අපේ ඉතිහාසයේ වෙච්ච එකක්. නේ? එතන මෙහෙම සිද්ධි ඕන තරම් ඔබට ඔබේ ගමේ බලන්න තියෙනවා. ඔබගේ ජීවිතේ ඔබේ ඥාති පිරිස ඔබ දන්නා වටපිටාව ඔබ අපේ රටේ ප්‍රවෘත්ති බැලුවොත් එහෙම පව් කළොත් කවදාවත් ගැලවුමක් නැහැ කියලා පේනවා. නේ?
ඔබ දකින්න ඇති මේ මෑත අතීතයේ සිදුවෙච්ච ඝාතන ඒවාගෙන් කාටවත් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එක්ක තමන්ම හරි බෙල්ලේ වැලදා ගන්න උනා. මේ අවුෙන්නත් ඉස්සෙල්ලා බෙල්ලේ වැලදා ගන්න නම් ක්‍රියාව කිරීමේ පශ්චාත්තාපය කොච්චර වේදනාකාරීයක්ද. නේද? අපි හිතමුක අහුුනේම නැහැ කියලා. ඒ සිදුවීම CCTV කැමරා තියෙන හින්දා අහුුණා. එහෙම නැත්නම් අහුුනේම නැහැ කියමුකෝ. නමුත් අර දරුවෝ ඉන්න තාත්තෙක් වෙන මෙයාට බිරිඳක් ඉන්න තාත්තෙක් වෙන මෙයාට මේ සිදුවීම කොච්චර මතක් වෙවි විඳවන්න වෙයිද? කවුරුත්ම දන්නේ නැතුව මේක ටික කාලයක් තිබුණා නේද? එහෙම වුණාම පිස්සු හැදෙනවා. එහෙම වුණාම දුකෙන් වේදනාවෙන් තරහ යන හරිම සැනසීමක් නැහැ. කණ්ඩ තිබ්බත් සැනසීමක් නැහැ. ඉන්න තිබ්බත් සැනසීමක් නැහැ. වාහන තිබ්බත් සැනසීමක් නැහැ නේ. ඒ නිසා බුදුහාර දේශනා කළේ ඔබ කවර වෘත්තිකයෙක් වුණත් ඔබ ඒ ධාර්මිකව උපයන්න ඕන. ධාර්මික උපයන්න ඕන. ස්වාමින් වහන්සේලාටත් එහෙමයි බුදුහාර කියන්නේ. උන්වහන්සේලා දානේ වළඳනවා නම්, පාත්‍රේ පරිහරණය කරනවා නම්, සේනාසනේ මිනිස්සු දීපේක පරිහරණය කරනවා නම්, චීවරේ මිනිස්සු දීපේක පරිහරණය කරනවා නම්, සිල්වත්ව ගුණවත්ව ඉඳලා මිනිස්සුන්ට යම් ධර්ම අවබෝධය සඳහා ඊතා යහපත් වූ කටයුතු සිදු කරන්න ඕන. එහෙම නැත්නම් මේ ජීවිතය අධාර්මිකයි කියලා කියන්නේ. එතකොට පැවිද්දෙක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, රස්සාවක් කරන කෙනෙක් හෝ වේවා, දූ දරුවන් හදන අම්මා තාත්තා හෝ වේවා, දරුවන්ට උගන්වන ගුරුවරු හෝ වේවා, නීතිඥයෙක්ද දේශපාලඥයෙක්ද අදාළ නැහැ. බුද්ධ දේශනාවේ ඔබට අවශ්‍ය ඕනම වෘත්තියක් තෝරගන්න ඔබට පුළුවන්. හැබැයි ඔබ මොකක් කරන්න ඕනද? සබ්බ පාපස්ස අකරණ. සියලුම පව් නොවන විදිහට ඔය කටයුතු කරන්න. හේතුවක් තියෙන හැම කියන්නේ. මොකක්ද? මේ ලෝකයේ අපිට පාලනය කරන්න බැරි කාරණා පහක් තියෙනවා. මොන්නම හේතුවකින්වත් අපිට ඒව පාලනය කරන්න බෑ. එකක් තමයි සබහාදහම. ඒකට කියනවා ඍතු නියාමය කියලා. නියාමය කියන්නේ මේක නියාම වෙන්නේ ඉබේ වගේ අදහසකින්. නියාම ධර්මයක්. ඒක නියමයක්. මොකුත් ආය කරන්න බෑ. මේක වහින්නේ කොහොමද? පායන්නේ කොහොමද? උලන් හමන්නේ කොහොමද? කවුරුත් හදපු නිර්මාණ නෙමෙයි. ඉබේ හැදිච්චා ඒව දෙකටම ඉබේ වෙනවා. මේකේ මේ උෂ්ණත්වය හෙට මෙහෙට ගමන් කර බඩු වෙනස් වෙනවා. දිරනවා. ලොකු වෙනවා. සමහරලාට වර්ධනය වෙනවා. සමහරට මැරෙන යනවා. ඒව සබහාදහමේ සිද්ධි. ඒකම අපිට බලපාලා අපේ ඇඟෙත් මේ සබහාදහමේ දේවල් එක්ක ශරීර වර්ණය, ශරීරයට එන රෝගාබාධ, ශරීරයේ තියෙන නිරෝගීකම මේවා වෙනස් වෙනවා. නේ මම දැක්කා ඊයේ පෙරේදා ප්‍රවෘත්ති පත්තරයක තියෙනවා 2000න් පස්සේ ඉපදිච්ච දූ දරුවන්ගේ පරම ආයුෂ 35ත් 40ත් අතර කියන. දැන් මීට අවුරුදු 15කට විතර ඉස්සරලා සංගණන වාර්තාවල තියෙන්නේ ලංකාවේ අයගේ පරම ආයුෂ 70යි 65යි කියලානේ. දැන් තියෙන්නේ 35යි 40යි කියලා. හේතුව කන ආහාර, ගන්න හුස්මේ ක්වොලිටි එක. ඉතින් ගස්මේ තරම් මහා විශාල ලෙස කැපෙනකොට ඒ වෙනුවට කිසිම විදිහකින් පෝෂණයක් පරිසරයට එන්න පරිසර පද්ධති නිර්මාණය නොවෙනකොට ඒ වෙනුවට මහා විශාල කර්මාන්තශාලා සහ වාහන ප්‍රමාණයකින් මේ පරිසරයට අති විශාල ප්‍රමාණයෙන් විස වායු එකතු වෙනකොට ඒවා හුස්මට ගන්න අපිට ලෙඩ හැදෙනවනේ. අර ශනික ආහාර කෘමිනාශ මේ විවිධ රසකාරක මහ විශාල ප්‍රමාණයක් දාලා කන කෑම එක්ක මේ ශරීරේ ඒවා පිච්චිලා දිරලා නරක් වෙලා තුවාල හැදිලා විනාශ වෙනවනේ. නේද? ඒ නිසා අවුරුදු 10 15 ඉඳලා දැන් සුගර් තියෙනවා. අවුරුදු 15 විතර වෙනකොට කොලෙස්ටරෝල් තියෙනවා. දන්නා පුඩිම වයසේ ඉඳලා පිළිකා තියෙනවා. බලන්නකෝ මහරගම පිළිකා රෝහලට ගිහිල්ලා. ඒ නිසා පරම ආයුෂ අපේ අඩු වෙලා තියෙන්නේ මොකක්වත් නිසා නෙමෙයි. අධාර්මිෂ්ඨ බව නිසා කියන එකයි ධර්මයට අනුව කියන්න ඕනේ. මොකද සීලයෙහි එක ආනිසංසයක් දීර්ඝායුෂ. දානයේ එක ආනිසංසයක් දීර්ඝායුෂ. ඒව නොකරනකොට එතකොට සිද්ධ වෙන විපාකේ තමයි කෙටි ආයුෂ සිද්ධ වෙන එක. ඔබ සත්ත්ව ඝාතනයේ වැඩියෙන් කළොත් ඔබට තියෙන අඩු ආයුෂ සහිත ජීවිත කියන්නේ. ඒ නිසා පිනුතුන් පුරුදු වෙන්න. ඔබ මේ
සියලු පව් සිදු නොකර ජීවත් වෙන්න උත්සාහ කරන්න. මොකද දන්නවද? පව් කරලා ඔබ සොයා ගන්න දේෙන් ඔබ තෘප්තිමත් වෙන්නේ දින සති මාස වලින්. පොඩි ඒවා. දින සති මාස ගණන් සමහරට මාස ගණනුත් නේ. පව් කරලා ඔබ මොනවා හරි ලබා ගත්තොත් තොරකමක් කරලා මොනවා හරි මේ ගත්තොත් එimhe ඔකේ පොඩි සැපක් තියෙනවා. හැබැයි කරපු පවට හම්බෙන දඬුවම කොච්චර විතරද? ධර්මයේ කියනවා සතර අපායේ ආයුෂ ගැන. අපේ අවුරුදු 50ක් නිරයේ එක දිනයක්. එවැනි දින 30ක් එහෙ එක මාසයක්. එවැනි මාස 12ක් එහෙ එක අවුරුද්දක්. එහෙ අවුරුද්දකට ඔයාලා හිමීට ගාන හදලා බලන්න අපේ අවුරුදු 18000ක් තියෙනවා. අපේ අවුරුදු 18000ක් තමයි නිරයේ එක අවුරුද්දක්. අඩුම ආයුෂ තියෙන නිරේ වල 136ක් තියෙනවානේ. ඒකෙන් පින්නතුන අඩුම ආයුෂ තියෙන නිරයේ පරම ආයුෂ අපේ අවුරුදු වාගේ ඒ අපේ අවුරුදු වාගේ 50ව එක දවසක් වෙන රටාවට අවුරුදු හැදිලා එවැනි අවුරුදු 500ක්. ඔය 18000 වැඩි කරපුවාම 500න් එනවා 9 ලක්ෂයක්. අවුරුදු 9 ලක්ෂයක් දුක් විඳින්න වෙනවා එක මදුරුවෙක් මරපු එකට. නිරයේදී කියන්නේ අපචොත්තිසිතට ආවොත් එහෙම මේ පව අපි දන්නේ නැහැ එයිද නැද්ද කියලා. ආවොත් එන්න පුළුවන්. නිරයට ගියපුවාම මේ තරම් දුක් විඳින්න වෙනවා. එතකොට හොරකම් කළොත්, ප්‍රාණඝාතය කළොත්, වංචා කළොත්, මිත්‍යා කාමචර්යාවේ ජීවත් වුණොත් නේද? මේවට සුළුපටු පව් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා බුදුහාර දේශනා කළානේ මනුස්ස ලෝකේ ඉපදෙන අය නැවත මිනිස්සුયો වෙන්නේ මහ මුහුදේ වතුර වලින් ඉදිකට්ටකට වතුර ටිකක් අරගෙන තොඩේ තියෙන ජල බිඳුවත් එක්ක සංතන්දනය කරපුවාම තියෙන චුට්ට වගේ චුට්ටි පිරිසක් කියලා. මහා පොළවේ තියෙන ඔක්කොම පස් ටිකයි නිය පිටට පස් පිටක් ගත්තොත් ඒ ටිකයි වගේ අපාය යන කට්ටිය පස් ගොඩ වගේ ආයත් මිනිස්සු වෙන හෝ දිව්‍ය ලෝකෙ උපදින කට්ටිය අර නිය පිට තියෙන පස් ටික වගේ. ඒ නිසා ඔබ උත්සාහ කළ යුතුයි ඔබට දුක් ඔබම ආයෝජනය කරන ක්‍රමේ නතර කරන්න. කර්ම කියලා කියන්නේ අපි අපේ අනාගතය තීරණය කරගන්න එක. ඔබම ඔබේ ජීවිතේ ඊළඟට පින්නතුනි මොනවා වෙන්න ඕනද කියලා ඔබ විසින්ම මිලදී ගන්නවා වගේ වැඩක්. ඔබ විසින්ම ඕඩර් කරනවා වගේ වැඩක් තමයි කර්ම කියලා කියන්නේ. ඔබ දැන පව් කළොත් ඔබ දැනගත යුතුයි ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක. ලෝකේ වෙනස් කරන්න බැරි න්‍යාම ධර්ම පහෙන් එකක් කර්මය. ඍතු නියාමය ගැන මං කියුවා. ඊළඟට තියෙනවා ධර්මතා කියලා ධම්ම නියාමය. ඊළඟට තියෙනවා බීජ නියාමය කියලා එකක්. ඒ අඹ ගස්වල පොල් හැදෙන්නේ. පොල් ගස්වල අඹ හැදෙන්නේ. ඒවා ඒ જાතියේ බීජ තමයි හදන්නේ. ඒ જાතියේ ඵල තමයි හදන්නේ. ඒ වගේ මිනිස්සුන්ට මේ හරක් පැටව බිහි වෙන්නේ. දැන් නම් හරක් වගේ පැටව බිහි වෙන්න පුළුවන්. නේද? හැබැයි අර හරකගේ වගේ අන්තියන එහෙම කට්ටිය බිහි වෙන්නේ. මේ බීජ නියාමේ හදන්නේ මව් ගුණ සහිත තාත්තගේ ගුණ සහිත ජීවියෝ. ඒක ගස්වලුත් එහෙමයි අපිත් එහෙමයි. ඊළඟට ඔහොම තියෙනවා තව එකක් චිත්ත නියාමය කියලා. ඒක මොකද්ද? ඔබ තරහෙන් හිතුවොත් ඔබට තරහට අනුව දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ ඔබ ගැහුවොත් කුටි කන්න වෙනවා. බැන්නොත් බැනුම් අහන්න වෙනවා. ලෝභකමින් මොකක් හරි කරොත් ඒකට අදාළ විපාක දෙන්න වෙනවා. මෙහෙම හිත හොඳ නැත්තම් දුකයි. හිත පිරිසුදු නම් සතුටුයි. ඒ තමයි චිත්ත නියාමයක ගොඩක් තියෙනවා. හිත අපිරිසුදු නම් දුකයි. හිත පිරිසුදුයි නම් සැපයි. මේ නියාමය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාට හරි කෙනෙක් හිතේ දූෂිත අදහස් තිබිලා සතුට එන්නේ නැහැ. ඒක නියාමයක් ලෝකේ. ඒ වගේ එකක් තමයි වෙනස් කළ නොහැකි කර්ම බලය. කර්මයට අදාළයි පාපය. පාප කර්මය නිසා බුදුහාම දේශනා කළේ මොන්නම බලයකින්වත් මේ ලෝකේ වෙනස් කරන්න බැරි බලය තමයි කර්ම බලය. සල්ලි ගොඩාක් තියෙන මිනිහෙක් කියලා හිතන්නකෝ. සල්ලි පෙන්නලා එයාට තියෙන කර්ම විපාක නැති කර හැකිද? අපි හිතමු ඊටාම බලවතෙක් කියලා. බලය පෙන්නලා එයාට මරණයෙන් බේරුණ හැකිද? එයාට ලෙඩ දුක් වලින් බේරුණ හැකිද? එයා වයසට යන එකෙන් එයාට බේරුණ හැකිද? එයාගේ මොකක් හරි කර්මානුරූපව ඇහැක් අන්ධ වෙන්න තියෙනවා නම් බේරුණ හැකිද? බේරෙන්න
බෑ. සල්ලි තිබුණට, බලය තිබුණට, සෙනග හිටියට වෙනස් කරන්න බැරි. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මැරෙන කෙනා මැරෙන්නේ නැතුව අවුරුදු 25 30ක් ජීවත් වෙන්න ක්‍රම හදලා නැහැ නේ තාම. නේද? හදන්නත් බෑ. ඒ නිසා ඔබ දැනගන්න ඕන ඔබට කිසිම දෙයකින් පරාජය කරන්න බැරි බලවේගය පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. ඒකයි බුද්ධ දේශනාවේ මේ කියන සබ්බ පාපස්සා කරන. ඊළඟට කියනවා කුසලස්ස උපසම්පදා. මේ කුසල ධර්මයන් කියලා කියන්නේ පින්නතුනේ පින් වල පිනක් හොඳ වැඩක් කරන හොඳම විදිහ. එතකොට පින කියන එක ධර්මයේ සඳහන් වෙනකොට සඳහන් වෙන්නේ අනිත් අයට යහපතක් වෙන ඔබට යහපතක් වෙන ඒ දේවල් හොඳ දේවල්. කාට හරි නැත්නම් ඔබ දෙනවා නම් ඒක හොඳ දෙයක්. කාට හරි බඩගිනි නම් ඔබ ළඟ තියෙනවා නම් ඔබ දෙනවා නම් හොඳ දෙයක්. කවුරු හරි වැටිලා නම් ඔබ යා නැගිටවනවා නම් හරිම හොඳ වැඩක්. නේද? කවුරු හරි පෙරදිලා නම් ඔබ යාට දිනන්න උදව් කරනවා නම් ඒක හරිම හොඳ වැඩක්. මේ වගේ අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද? අසරණ මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද? අපේ රටේ පන්සල් තියෙන පින්නතුනේ 8000ක් විතර. හැබැයි වැඩිහිටි නිවාස තියෙනවා දැන් 20000කට එහා. ස්වාමින් වහන්සේලා ඉන්නේ ලංකාවේ මේ වෙනකොට 36000කට අඩුවෙන්. හැබැයි වැඩිහිටි නිවාසවල ඉන්නවා 60000කට වැඩියෙන්. අම්මලා තාත්තලා දෙමව්පියන්ට දරුවෝ තලකන්නේ නැතුව. නේ පාරේ ඉන්න හිඟන්න විශාල ප්‍රමාණයක් ඉන්නේ ලංකාවේ දූ දරුවෝ ඉන්න දෙමව්පියෝ. අනාථ මිනිස්සු කියලා කට්ටියක් නෙමෙයි. ඒ අය මේ බැඳලා නැතුව දරුවෝ නැතුව එහෙම නෙමෙයි. ඉන්න අය තමයි කොටක් ඉන්නේ. එතකොට මේවා තුළ වෙන්නේ මොකක්ද? අපි හොඳ වැඩ කරන ප්‍රමාණය අඩුයි. අපේ රටේ බලන්නකො මිනිමරුන් කොච්චරද? සොරකම් කොච්චරද? ආදරේ නැතිකම ඇතුලේ කොච්චරද? නේද? නොසුදුසු සම්බන්ධතා නිසා ප්‍රශ්න කොච්චරද? පාසල් වයසේ සිට දූ දරුවෝ කොච්චර නරක වෙලාද? ඔබ දකින්න ඇති ප්‍රවෘත්තිවල. සාමාන්‍ය පෙළ විවාහක ඉවර වෙලා ඒකේ සතුටට පාසලේ තියාගෙන මත්පැන් බනවා ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ල එකතු වෙලා. මේ කොහේ හරි අපේ රටේ පාසලකනේ. පාසලේ නම අපි කියන්න ඕන නැහැ. නම් කොහේ හරි එහෙම මට්ටමකට මේ දූ දරුවෝ පිරිහිලා. නේ මොනා හරි බලපාලා ඇති. කොහොම හරි කුසල් දහම් අපි කරනවා හරිම අඩුයි. හේතු තියෙනවා. ළමයින්ට දැනුම එකතු වෙන්නේ මාධ්‍යයෙන්, ටීවී එකෙන්, රේඩියෝ එකෙන්, අන්තර්ජාලයෙන්, YouTube එකෙන්, ෆෝන් එකෙන්. නේද? ෆෝන් එක තියෙනවා කියන්නේ ඔය ඔක්කොම තියෙනවා. ටීවීත් බැලුවාගේ එකෙන් නේද? Facebook ගන්නත් පුළුවන්, YouTube යන්නත් පුළුවන්, රේඩියෝ අහන්නත් පුළුවන්, ඔක්කොම තියෙනවා. අන්තර්ජාලයට යන්නත් පුළුවන්, ඔක්කොම තියෙනවා. මේ වගේ අද දරුවන්ට හොඳ ආభాෂයක් නැහැ. හොඳ ආශ්‍රයක් ලබා ගන්න පුළුවන් කලමනාකරණයක් නැහැ. අවුරුදු 25 30 කෙනාට කරන්න පුළුවන් බලන්න පුළුවන් දේ ඔක්කොම අවුරුදු 9 කෙනාටත් කරයි. තමාට අවුරුදු 5 කෙනත් පාවිච්චි කරන්න දන්නවනම් එයාටත් මේ ඔක්කොම කර හැකියි. ඒ නිසා හොඳ වැඩ කරන පිරිස හුඟක් අඩු වෙලා. ඉතාලම අඩු වෙලා. හැබැයි මතක තියාගන්න ඔබ යහපත් වැඩ පුළුවන් තරම් කරන්න ඕන. එකක් ඔබේ සතුටට. මම නම් පින්කම් කරන්නේම මගේ සතුටට. මට ඒ පින්කම කළාම දැනෙන තෘප්තිය වෙන මොකකින්වත් ලබන්න බෑ. ඒක වෙනමම තෘප්තියක්. ඔබ හිතුවොත් ඔබට මුදල් තිබුණොත් ඔබට පුළුවන් කියලා ඒ තෘප්තිය ලබන්නේ මුදල් වලින් ලැබෙන තෘප්තියක් තේනවනේ. ඒක බොහොම කෙටි වෙලාවකට තියෙන චුට්ටි සැපක්. ඒ සැපක් කියලා හිතනවා නම් ඔබ සැප කියන එක ගැන මොකුත් දන්නේ නැහැ තාම. ඒක චූටි එකක්. ඒකත් සැපක් තමයි හැබැයි. ඒ වගේ ලක්ෂ ගුණයක ඒ වගේ දහස් ගුණයක අසීමිත ප්‍රමාණයක අසීමිත කාල සීමාවක සැපක් ලබන්න පුළුවන් හොඳ වැඩ කළා. මම උදාහරණයක් කියන්නම්කෝ. සීවලී මහරහතන් වහන්සේ හොඳ වැඩක් කළා පෙර එක්තරා ආත්ම භාවයකදී. මොකද්ද කරපු හොඳ වැඩේ? එයා කාලා බඩ පුරවගෙන අතත් සෝදලා ඉවර වෙලා හිටියේ. එතකොට එයා දකින්නවා මේ බඩගින්නේ ඉන්න සතෙක්. ඌ කෑ ගහනවා. මේ කෑම සුවඳ හරි එන්නේ නැතිනේ මේ වෙලාවේ සතාට. දැන් කන්න දෙන්න දෙයක් නැහැ. කන්න දෙන්න හිතෙනවා ඒත් දෙන්න දෙයක් නැහැ. මොකද කළේ? උගුරට ඇඟිල්ල දාලා එයාගේ බඩේ තිබිච්ච ටික එළියට වමනේ කරලා ඒ ටික සතාට කන්න දීලා සන්තෝෂෙන් බලන්න හිටියා.
මොනවත්ම අපේක්ෂාවක් නැතුව. මේ බල්ලගෙන් මුකුත් උදව් උපකාර මෙයාගේ හිතේ නැහෙනේ. මේක සැබෑම දානය. ඇත්තටම දානයේ කුසල අවස්ථාව මෙන්න මේ වගේ එකක්. මොකක් බලාපොරොත්තු නේ. හොඳ වැඩක් නේ කරලා තියෙන්නේ නේද? ඔය හොඳ වැඩේට සීවලී මහරහතන් වහන්සේ සංසාරේ විඳපු සැප ඔයාලා දන්නවද? එතෙන් සිට කල්ප 30ක් ගිහිල්ලා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒත් වෙනකන්ම එකම අවස්ථාවක්වත් උන්වහන්සේ අපාය යන්නේ නැහැ. ඒක මහ විශාල කාලයක්, එච්චර කාලයක් අපාය නොයා සිටීම විශාල ජයග්‍රහණයක්. එකම පින මේක. ඊළඟට කියනවා උපනුපන් ආත්ම භාවවල ලැබුණි එක්කෝ ධනවත්, එක්කෝ කුලවත්, එක්කෝ බලවත්, ඊටාම ඉහළ මට්ටමින් වැජබෙන සැනසීමේ ඉන්න පුළුවන් වෙන ජීවිත. මනුස්ස ලෝකේ ඉපදුනත් දිව්‍ය ලෝකේ ඉපදුනත් එහෙමලු. අවසානාත්මේ බලන්නකෝ. කාන්තාරක ගියත් උන්වහන්සේ යනවා නම් ඔක්කොටම දාන්නේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කොහේ හරි දුර ගමනක් වඩිනකොට බලනවලු සීවලිත් ඉන්නවද කියලා. නැත්තම් අඩ ගහනලු යන්නේ මොකද උන්වහන්සේටත් දාන්නේ නොලැබුණත් මේ පින්කම කරපු සීවලී මහරහතන් වහන්සේට පින්නතුනි දාන්නේ නොලැබෙන්නේ නැති බලයක් තිබුණා. පින්කම පොඩි නේද? වමනෙන්නේ පූජා කළේ නේද? කාටද පූජා කරේ? බල්ලෙකුටනේ. පින්කම පොඩිනේ බලනකොට. හැබැයි සිතුවිලි ලොකුයි. සිතුවිලි ඊටාම ශිෂ්ට සම්පන්නයි නේ. ඊටාම මේ හොඳයි. ඒකට ලැබුණු බලය තමයි ප්‍රත්‍යලාභීන් අතර අගතැම්පත් බව සහිතව ඔහුගේ ජීවිතයේ සංසාරේ ගියපු එක. ඒ නිසා ඔයාලා හොඳ වැඩ කරන්න. මේ මං කියවේ අවම මට්ටමේ එකක් නෙත තව තියෙනවා සුමනා කියලා දේනියක්. බුදුහාමුදුරන් කාලේ පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමක් දකින්නවා. මට මතක විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එයා එතකොට ඉන්නේ රොටි කෑල්ලක් කකා. එයා පොඩි ළමයි කනකොට ඒකෙත් කෙල ගෑවෙනවා. එහෙම කටින්ම හපහපානේ කන්නේ. මෙයාට හිතෙනවා බුදුහන් මේ ආවේ ස්වාමීන් වහන්සේට අනිත් අය දෙනවා බලන්න දකින්න ඇතිනේ. මෙයාටත් හිතෙනවා දීලා වඳින්න. මෙයා අර කුඹුරේ ඉන්නේ. කුඹර ළඟ ඉඳලා ඇවිදගෙන ගිහිල්ලා අරක දීලා වැඳලා ඒ සතුටට නටනටා එනවා කුඹුරේ. එනකොට සර්පෙක් පෑගෙනවා. ඒ සර්පයා දෂ්ට කරනවා. ඒ ළමයා එතන මැරෙනවා. මේ කරපු චූටි පින ඊට ඉස්සෙල්ලා පින් කරලත් නැල්ලෝ යායාත්මේ. නිසා යා උපදින්නේ දිව්‍ය ලෝකේ විශාල දිව්‍යාංගනාව ප්‍රමාණයකට නායිකාව වෙච්ච දිව්‍යාංගනාවක් හැටියට විශාල විමාන සහිත පින් සම්පත් ලැබිලා. පින්කම ලොකු නේ පින්කම හැබැයි හිත හොඳයි. ඒ නිසා මේ බුදුහාරෝ දේශනා කරන්නේ හොඳට ජීවත් වෙන්න කියන එක. ඔබට පුළුවන් හොඳට ජීවත් වෙන්න. දැන් අපි කියන්නේ අපේ විහාරස්ථාන වලට පූජා කිරීම වලට එන අයට අපිට ලක්ෂ 2 3 පූජා කළත් වැඩක් නෑ. දැන් අපි හදනවනේ පිළිම චෛත්‍ය මේවට. අම්මට රුපියල් 1000ක් ඔබ පූජා කරන්නේ නැත්තම් තමන්ගේ අම්මා තාත්තට ඇඳුමක් අරන් දෙන්නේ නැතුව අටපිරිකර 1000 ගාන පින්කමකට දායක වුණත් වැඩක් නෑ. නේ අරව ප්‍රදර්ශන මේවා ගුණ. තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා නේද? තමන්ගේ දූ දරුවෝ මේ අයට අපි හොඳට සලකන එක. ආදරෙන් සලකන එක නේද? ආදරෙන් සලකන එක ඉතාම වැදගත් දෙයක්. දැන් අපි කිව්වට අපේ අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ හා සමානයි ගෙදර බුදුන් කියලා. එතකොට බුදුහාරෝ ගෙදර හිටියත් ඔයාලා වයසට යනකම් වැඩ ගන්නවද? බුදුහාමුදුරුවෝ ගෙදර හිටියත් ඔයාලා අතු ගාව ගන්නවද? මොකද අපි දකින හැම ආච්චිම මැරෙන්න අන්තිම හුස්ම ටික හෙලන්න ඇඳට වැටෙනකම් ගෙදර වැඩකාරි වාගේ. එතකොට මේ ගෙවල් ඇතුලේ ඇයට බුදුහාමුදුරුවන්ගේ තනතුරු පිරිනැමිලා නැහනේ. හරිනම් අවුරුදු 60 විතර පැන්නට පස්සේ ඔබ තරුව හැටියට හිතන්න ඕනනේ මේ අම්මා මේ තාත්තා ඒ පුළුවන් කාලේ එයාලගේ මහන්සිය ධනය තිබුණු හැමදේම අපි වෙනුවෙන් කැප කරලා දැන් මේ අපි අපේ දරුවෝ වෙනුවෙන් කැප කරනවා වගේ අපිට කොච්චර යහමඟ පෙන්නමින් ගුණදහම් දෙවි කරමින් හයිය හත්ය හදමින් කටයුතු කරන්න වෙහෙසුණාද?
ඒකට යුතුයකමක් හැටියට ඒ කට්ටිය ගෙදර හොඳම කාමරේ දීලා ළඟට කෑම ටික දීලා අවශ්‍ය පහසුකම් බෙහෙත් ඔබ විසින් ඔබේ දරුවෙක්ට සලකනවා වාගේ ආදරෙන් සලකලා හරිනම් කරන්න වටිනව නේද? දැන් ඒව හොඳ කුසල් පිං නේද? ඒවා කරොත් එහෙම නිකන් ඉඩනුත් බලාගෙන වගේ නිකන් පිං විතරයි. හැබැයි ඒවා කරොත් යුතුයකම කියන එක ගැන හිතලා ඒවා ඊටාම අනර්ග කුසලයන්. වඩාත් හොඳ මේ කුසල සම්පත්තිය නේ. ඕකේ ඔබට හුඟක් දේවල් තව කළ හැකි. අපිට හිතන්න පුළුවන් නම් සංසාර ගමනේ මහා දුක ගැන තේරුම් අරන්. මේ සංසාර ගමනේ දුකට බලපාලා තියෙන අනවබෝධයේ අවිද්‍යාවේ ප්‍රශ්නේ තේරුම් අරන්. ඒක තේරුම් ගැනීමට විසඳ ගැනීමට තරම් ඥාන සම්පත්තිය පින්නතුන්ට දැනට මදි නම් ඒක වර්ධනය වෙන්න මේ පින්වල ශක්තිය බලපාන්න කියලා. ඒකට උපදෙස් දෙන්න සුදුසු දේශකයෝ කල්යාණ මිත්‍රය හැටියට මට මුණ ගැහෙන්න කියලා. ඒකට ගැළපෙන බණ දහම් ටිකක් මට අහන්න මට වාසනාව හැදෙන්න කියලා. ඒක තේරුම් ගන්න ඥාන සම්පත්තිය මගේ මදි නම් ඒක මෝරන්න මේ පින බලපාන්න කියන සංඥාවෙන් ඔය කරන ඕනම පිනක් කරන්න ඒව තමයි කුසල. ඒව තමයි කුසල. ඒ කියන්නේ හොඳ වැඩක් කරන්න පුළුවන් හොඳම විදිය තමයි තමන් පෞද්ගලික අපේක්ෂාවන් හැටියට ලෞකික අපේක්ෂාවන් නොතියගෙන කරන එක. උදව් කරනවා එයාට උදව් ඕන නිසා. අර සතාට කන්න දෙනවා ඌ බඩගින්නේ හින්දා. මට දිව්‍ය ලෝක යන්න හිතාන නෙමෙයි. එතකොට ඒක නිකන් බිස්නස් එකක් වහගෙන නේ. ඕකේ තව ඉහළ මට්ටම් කීපයක් ධර්මයේ කියනවා. කොහොමද? හිත දූෂිත සිතුවිලි වලින් වළක්වාගෙන නීවරණ වලින් මිදවගත්ත ශක්තිමත් තැම්පත් සුවපත් හිතක් බවට පත් කරගත්තොත් ඒක ලොකු කුසලයක්. මේවට ධර්මයේ කියන්නේ සමාධි කුසලයන් කියලා. ධ්‍යාන කියලා කියන්නේ ඒවට. ඒවා මේ ඔබට අත්විඳින්න පුළුවන් ඒවා. මොකද ඔබට අත්විඳින්න බැරි වෙන්නේ බෑ. අර මෙලෝදයක් මතක නැති චොල්ලපන්තක අත්විඳනනම් දාස් ගානක් මිනී මරපු අඟුලිමාල අත්විඳනනම් අම්බපාලි වාගේ ගණිකාවන් මේ ජීවිතය තුළ මේ සුවය අත්විඳනනම් ඒක අභ්‍යාසය සහ ප්‍රතිඵල. මේ ලෝකෙට ඉපදෙන්නේ නැහනේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න බැරි වෙන ජනතාව කියලා කට්ටියක්. ඒක එහෙම කර්මයෙන් එන එකක් නෙමෙයි. නේ මේ උයන්න ඉගෙන ගන්න තේරෙන්නේ නැති කට්ටිය කියලා කට්ටියක් ජීවත් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒවා කර්ම විපාක නෙමෙයි. ඔබගේ යෙදුම ඔබට පුහුණුව දෙනවා. සමාධියත් ඒ වගේ එකක්. සමාධිය නොපිහිටන ජනතාවක් කියලා පවක විපාකයක් නැහැ. ඒකට අදාළ උපදෙස් හරියට අරන් ඒකට කරන්න ඕන ක්‍රියාකාරකම් හරියට කළොත් ඒකට මහන්සි වෙන ඕන කෙනෙක්ට පිනතුනේ අපි කියන්නේ සමාධි කුසලයේ දිනු කරන්න පුළුවන්. පින් කළොත් යන්න පුළුවන් උපරිම තැන දිව්‍ය ලෝක 6. කුසල් වැඩුවොත් මේ සමාධිය වැඩුවොත් යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක. කියන්නේ තව ටිකක් ඉහළයි නේ ජීවිතේ. මේකේ තවත් ඉහළ කුසලයන් තියෙනවා. ඒ තමයි මාර්ගඵල. ඔබ ඔබගේ සංසාරගත දෝෂ සුවපත් කිරීම. දැන් නීවරණ කියන්නේ වර්තමාන දෝෂ සුවපත් කිරීම. මේකට බ්‍රහ්ම ලෝක යනවා. සක්කාය දිට්ඨිය කියලා දෘෂ්ටියක් තියෙනවා. පව් සියලුම දේවල් සිද්ධ කරන්න ඔබ පෙළඹුවේ මේ රන් තන්තාර රෝගය. ඒක ඇත්තටම ලෙඩක්. ඒ ලෙඩේ හොඳ වෙන්නේ ඒකට අදාළ පෝෂණය මනසට හම්බුනහම. ඒ සඳහා තියෙනවා සතිපට්ඨාන භාවනාව කියලා භාවනාවක කායානුපස්සනාව කියලා විදර්ශනා කොටසක්. ඒ කොටස හොඳට පුහුණු කරන කෙනෙක්ට සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙනවලු. එතකොට පින්නතුනේ යා සක්කාය දිට්ඨිය සහිතව කරපු සියලුම කර්මත් අහෝසි කරනවලු. ඒකෙන් එයා සතර අපාය උප්පත්ති කැන්සල් කරනවා, අහෝසි කරනවා. ඔය විදිහට තියෙනවා කාමරාග පටික කියලා දෙකක්. ඒ දෙක නැති කරොත් කාම ලෝකයේ දුක් වලින් නිදහස් වෙනවා. ඔය විදිහට තියෙනවා රූප රාග අරූප රාග කියලා ටිකක්. ඒව නැති කරොත් බ්‍රහ්ම ලෝක උප්පත්තීනුත් නැති වෙනවා. ඒවා දුක් ඒ වගේ උපදින්න නැති වෙනවා. මෙහෙම අවිද්‍යාව දක්වා දුරු කළාම දස සංයෝජන එක කුසලයක්. ඒ කුසලයන් දුරු කළාම පින්නතුනි ධර්මයේ කියනවා එයා සසර දුකෙන් මිදුණා කියලා. නේ මේ දෙක කිරීමට කියන්නේ සිත දියුණු කිරීම කියලා. මොකද්ද? පව් නොකිරීම ඔය මාර්ගඵල දක්වා තියෙන පිනේ සිට ආරම්භ වෙලා පුහුණු කරමින් යන්න තියෙන කුසල් ටික වැඩි වීම. එයාට කියනවා සචිත්ත පරියෝදපණං. එහෙම দমনය කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන් නම් ඔයාලට
දුක නැති වෙනවා. නේද? අපි මේ උතුම් පින්කමට දායක වෙන මේ පින්වත් පිරිසටත් මේ සද්ධර්ම දේශනාව ලොව පුරා සිට ශ්‍රවණය කරන සියලු දෙනාටත් මතක් කරන්නේ බුදුදහමේ මේ තියෙන ගාතාව ජප කරන පිරිතක් නෙමෙයි. ජප කරන මන්ත්‍රයක් නෙමෙයි. මේ බුදුහාරන්ගේ ප්‍රධාන ඉගැන්වීමේ න්‍යාය. මේක ජීවිතවල තියෙන්න ඕන අත්තිවාරම බේසික් එක. මේක හොඳට පවත්වා ගන්න ඔබ කවුරුණත් කමක් නැහැ. ඔබ පැවිද්දෙක් වුණත්, ඔබ වෘත්තිකයෙක් වුණත්, ඔබ තාත්තෙක් අම්මෙක් වුණත්, ඔබ දූ දරුවෙක් වුණත්, ඔබ ශිෂ්‍යයෙක් වුණත්, ඔබ කවර විදිහේ රක්ෂාවක් කළත් කමක් නැහැ. මේ තුනේ සීමා මායිම් පන්නන්න නැතුව. එතකොට ඔබට දුකින් මිදිච්ච සුවපත් ජීවිතයක් තියෙනවා. නිවන් දැකීමෙන් කෙලවර කරන්න පුළුවන්. අන්නේ උතුම් තැනට යන්න මේ හැම දිනාට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මෙම උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ බණ්ඩාරවල කිරිඔරුව වෙළඳ සැලෙහි මැණිකේ රාමනායක මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින්. පින්නතුන්ගේ අරමුණ වෙන්නේ 2021 ජූනි 25 වෙනි දිනට VOV මසක් සම්පූර්ණ වෙන ආයුර්වේද වෛද්‍ය ආර්.එම්. ජිනදාස ස්වාමි පුත්‍රයාට පියතුමාට ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමයි. බලාපොරොත්තු පරිදිම ඒ සියලු දෙනාගේ භවගාමි ජීවිතය සුවපත් භාවයට පත් වේවා. ඊටමත් ඉක්මන් ආත්ම භාවයක් තුළදී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. භාර්යාව, දුව, පුතුන් දෙදෙලා ඇතුළු සියලු ඥාතීන්ට මැණිකේ රාමනායක මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාවටත් නිරෝගී සුව වේවා. කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ ප්‍රාර්ථිත ආකාරයෙන් සංසාරය ජය ගන්නට අවශ්‍ය සියලුම ශක්තිය මේ උතුම් පින් බලෙන් ඔබට සැලසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දිව්‍ය අසීසුරු වඩාත් වර්ධනය කෙරෙත්වා. බුදුසසුන ලෝකයේ ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝත් උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.